West Sri Lanka. The Finland education system, Japanese education system. මේ අධ්‍යාපනය නවීකරණය වෙලා නෙමෙයි ඔය තියෙන්නේ. හිටපු තැනට ගෙනියලා ඔය තියෙන්නේ. ෆින්ලන්ඩ් এডুকেෂන් සිස්ටම් එක හිටපු තැනට ගෙනියන්නේ ඔය. ජපානයේ හිටපු තැනට ගෙනියන්නේ මේ ළඟදී සිංගප්පූරුවේ හැදුවා ගිල්මන් බැරක් කියලා ආර්ට් සෙන්ටර් එකක්. ගිල්මන් බැරක් කියන්නේ හමුදා කඳවුරක් සම්පූර්ණයෙන්ම ආර්ට් සෙන්ටර් එකකට ඒකේ සිනමා ශාලා විතරක් 15ක්ද කොහෙද තියෙනවා. ගැලරීස් අරම වලට කන්වර්ට් කරලා අධ්‍යාපන ඇමතිවරයා කරපු ප්‍රකාශය මොකද්ද? සිංගප්පූරුව ආරම්භ කරන අවධියේදී අපි මූලිකත්වය දුන්නේ විද්‍යාවට, ගණිතය විෂයන් වලට. ඒනට දැන් අපි කල්පනා කරනවා කලා විෂයන් වලට වැඩි බරක් දාන්න. ඒ මොහොතේ ඒක හරි ගියාට දැන් ඒක අසාර්ථකයි කියලා අපි වටහාගෙන තියෙනවා. මොකද ඒ වස්සේ මිනිසුන්ට ජීවිතය එන්නේ නැහැ. ජීවිතය මානව සමතකම් ඒව එන්නේ නැහැ විද්‍යා විෂයන් වල. හරි. ඒකෙන් සිංගප්පූරුව ආපහු අතන්ට යන්න හදනවා. ෆින්ලන්තේ කැලේ කොලේ දරුවෝ හැදිච්ච තැන තමයි දැන් අධ්‍යාපනයට ගේන්නේ. ඔය අධ්‍යාපනයේ නවීකරණය වෙලා නෙමෙයි. අර අල කරගත්තට පස්සේ අවුල් කරගත්තට පස්සේ අම්මට උඩු අතන හොඳයි මෙතනට මේ හිටියට වඩා අතන හොඳයි කියලා එතනට යනවා. කැලේ කොලේ හැදෙන්න හදනවා දරුවන්ට. කැලේ හිටපු එකව මෙහි සිමෙන්ති බංකර එකක් අස්සට ගෙනල්ලා ඌව සිමෙන්ති බංකර එකක් අස්සේ හදලා ඉවර වෙලා ඌට කියනවා පරිසරයට ආදරය කරපන් කියලා. ඒකනේ මේ අධ්‍යාපනයේ. ඒකනේ මේ පරිසරයට හිතවත් එකෙක්වත් අපිට හදාගන්න බැරි. ඌ ඉස්සෙල්ලා මඩවලෙන් අයින් කරනවා. කක්ක යන්න එපා අරක මේක නේ ජරාව ඈක්කා අල්ලන්න එපා නේ ඌට කොස්සක් ගන්න දෙන්නේ ඌට අතු ගන්න දෙන්නේ නෑ ඌට ඌ ගෙදර වැඩක් කරන්න හෝ පුතා පාඩම් කරන්න පුතා එන්න එපා මෙතෙන්ට නේ අම්මලා හරි ආඩම්බරෙන් ඉන්නේ අපේ කෙල්ලටන් තේ එකක් අත දාගන්න බෑ නේ ඉතින් ආඩම්බරෙන් කියන්නේ නේ මේගොල්ලෝ වෙනම ඉන්නේ right උන් අයින් කරා ජීවිතයෙන් ඇත්ත ජීවිතයෙන් උන් අයින් කරා දැන් ඔක්කොටම කොරෝනා හැදිලා තියෙන උණ හැදිලා තියෙන දැන් කට්ටියට ඔක්කොටම නේ ඕවා තමයි කොරෝනා කියන්නේ වෛරස් එක කියන්නේ ඒව තමයි මේ විද්‍යාව විසින් එකතු කරපු දේවල්නේ right අධ්‍යාපන ක්‍රමය තමයි ලෝකෙ තියෙන වටිනාම එක අධ්‍යාපනය තමයි මිනිස්සු හදන්නේ අපි අධ්‍යාපනය වෙනස් කරන්න ඕනි කියලා මම කියන්නේ ඒකයි අපිට උරුම ජීවිතේට අපි අපේ දරුවා පව් නිදහස් ජීවිතේට යන්න අරින්න ඕනි නිදහස් වර්ධනයට ඉඩ හරින්න ඕනේ ෆින්ලන්ඩ් এডুকেෂන් එක තියෙන්නේ නිදහස් වර්ධනයට ඉඩ හැරීම මම තාමත් මගේ ආච්චි මට කියලා දීපු කවි තුනක් මගේ ජීවිතේ ආදර්ශ පාඨයන් විදිහට පාවිච්චි කරනවා ආච්චි අම්මා කිව්වා වැඩිය කන්න ගිය රටේ වලහ කෑව පිදි ගැටේ කියලා. ඒ පිදි ගැටේ කියන එකේ අර්ථය මට දන්නේ නෑ මොකක්ද කියලා. ඒකට මම දන්නවා ආච්චි අම්මා කිව්වේ වැඩිය කන්න ගියොත් තීන ටිකටක් කෙලවෙනවා කියලා තමයි. වැඩිය කන්න යන්න එපා ගානට කන්න කියලා. ඕනම දෙයක්. තීන දෙයක් නැති වෙනවා කියලා. ඊට පස්සේ කිව්වා වෙරළු ගෙඩිය 7කට කපලා දරුවෝ 5 දෙනා කාලා අම්මගේ තාත්තගේ පංගුව ගඟට දැම්මා කියලා. ඒ අම්මා තාත්තා නැති හින්දා වෙන්නේ නැති. ඒ කියන්නේ වෙරළු ගෙඩියක් තරම් කුඩා දෙයක් වුණත් බෙදාගෙන හදාගෙන කාපම් කන්න පුළුවන් පුතේ කියලා තමයි කිව්වේ. ඒ වගේම ඇත්තාගේ හක්කේ පොල් කියලා කතාවක් ඉගෙනුවා. ඇත්තාගේ හක්කේ පොල් කියන්නේ කැත් ගොව්වෙක්. ඇතාගේ පිට උඩින් පාරේ යන ගමන් පාරයිනි තිබිච්ච කුරුම්බා ගෙඩියක් කඩාගෙන තියෙනවා පොල් ගෙඩියක්. කඩාගෙන ඇතාගේ කුඹස්තලේ ඇතාගේ ඔළුව ගහලා පොල් ගෙඩිය ලෙලි ගහලා තියෙන්නේ. ඊට පස්සේ පොල් ගෙඩිය කුඩු කරලා තියන්නේත් ඇතාගේ ඔළුවේ ගහලා. එදාට හොඳටම රිදිලා තියෙනවා. කරන්න දෙයක් නැහැ හෙන්ඩුවක් තියාගෙන ලොක්කා උඩ ඉන්නවනේ. ඇජ්ජෝවා. හැබැයි අර කුඩු ඔළුවේ ගහලා පොල් කෑල්ල කුඩු කරලා කරාම පොල් කෑල්ල බිම වැටලා තියෙනවා. ඒ කැඩිච්ච පොල් කෑල්ල ඇතා අරගෙන හක්කේ ගහගත්තලු.
කතා මේවා. ගහගෙන 7 අවුරුද්දක් යනකම් මොනවා කෑවත් අර පොල් කෑල්ල හැපුවේ නෑලු. වැඩේ අමතක වෙනවනේ පොල් කෑල්ල නැති වුණොත්. ටීච් එක හක්කේ ගහගෙන 7 අවුරුද්දක් ගෙවුණු දවසකදී ඇත් ගොව්වා හොඳ වෙලාවක් අරගෙන ඇත් ගොව්ව උස්සලා පොලේ ගහලා ඇත් ගොව්ව මැරුවලු. මරලා ඉවර වෙලා පොල් කෑල්ල බිමට දැම්මලු. කියලා ආච්චියම මොකද්ද දන්නවද කියන්නේ කතාව? උඹට කවුරු හරි ගැහුවොත් ගහපන්. හැබැයි වෙලාව වෙනකන් ඉවසීමෙන් හිටපන් කියලා. මම මේ කියන එක වැරදි අර්ථයෙන් ගන්න එපා. නමුත් ජීවිතේදී අපි එකක් තේරුම් ගන්න ඕනේ. අපිට මිනිස්සු හිංසා කරනවා. අපිට මිනිස්සු පීඩා කරනවා. අපහාස කරනවා. නමුත් ඒවට අපි ගහන්න ඕනේ. ඒවට ගහන්න නම් ඒ සඳහා සුදුසු කාලය, සුදුසු හැකියාව, සුදුසු ශක්තිය අපි ලබා ගන්න ඕනේ. මට චෝදනා කරන, මට හිංසා කරන, මට එරෙහිව චෝදනා කරන මිනිස්සුන්ගෙන් මං කොහොමද පරිගන්නේ? ඒ කිසිම ඒකට පිළිතුරු නොබැඳීමෙන්. ඔබට කවුරු හරි චෝදනා කරනවා නම් ඒ චෝදනා කරන මිනිහට තියෙන දරුණුම වේදනාව තමයි ඒ චෝදනාව වලට ඔබ පිළිතුරු නොබැඳ සිටීම. හරි ඉවසන්න අමාරුයි එතකොට. ඔබට එරෙහිව ලියන මිනිහෙකුට මුකුත් නොලියා ඉන්නකොට ඔබට දැනෙන සතුටයි අර ලියන මිනිහට දැනෙන වේදනාවයි ඔබ තේරුම් ගත්තොත් ඒක පට්ට ආතල් වැඩක්. ඔබේ ගමන ඔබ යන්න. ඔබේ ගමන ඔබ යන්න. ඔබේ ජයග්‍රහණය සඳහා ඔබ යන්න. ඔබ ආවට ඉන්න මිනිස්සුන් කරන කියන දේවල් වල ඇහුම්කන් දෙන්න. හොඳට ඇහුම්කන් දෙන්න. පිළිතුරු බඳින්න යන්න එපා. අමතර අනවශ්‍ය වැඩ පටලව ගන්න එපා. වැඩ නැති මිනිස්සුන්ට ඕවා හොඳයි නේ. අරවා මේ වලට ඇහුම්කන් දිදී වල උත්තර දිදී පැටලි යන්න වැඩ නැති මිනිස්සුන්ට. ඒකින්ද මේ ජයග්‍රහණය කියන එක හැමදෙස්සෙම තියෙන්නේ පරාජය තමුන්ගේ පැත්තට තියාගෙන ජයග්‍රහණය අනිත් මිනිස්සුන්ට දෙමින් යන්න. ඔබට චෝදනා කරන මිනිස්සුන්ට ජයග්‍රහණය දෙන්න. එතකොට ඒ මිනිස්සු සතුටටපත් වෙනවා. සතුටටපත් වුණාම මේ මිනිස්සුන්ට නිින්ද යනවා. ඔබ ඔබේ ගමන යන්න හොඳට ඇහැරිලා. මිනිස්සු පරාජය පිළිගන්න කැමති නැහැ. මිනිස්සු පරාජය අපේක්ෂා කරන්නේ. පරාජය හැමෝම ජයග්‍රහණය අපේක්ෂා කරන්නේ. ඒකින්ද ජයග්‍රහණය අපේක්ෂා කරන සියලු මිනිසුන්ට ජයග්‍රහණය දෙන්න. පරාජය ඔබ බාර ගන්න. ඔබට ලැබෙන සැනසීම මෙච්චරයි කියලා කියන්න බෑ. මේක තියරි එකක්. පරාජය සඳහා වැඩ කිරීම. අවසානයේ පරාජිතයා කවුද කියන එක ඔබට ඔබේ අස්පනාවිටම දකින්න හම්බ වෙයි. ඔබ එනර්ජි එක ඉතුරු කරගන්න අනවශ්‍ය දේවල් වලට එනර්ජි එක දාන්න එපා. ඔබේ ශක්තිය අනවශ්‍ය දේවල් වලට කැප කරන්න එපා. අනවශ්‍ය මැදිහත් වීම කරන්න එපා. මනස පිරිසිදුව තියාගන්න. ඩිසිෂන් මේකින් තමයි ජීවිතය කියන්නේ. තීන්දුව తీරන. ඔබට හොඳ ඩිසිෂන්ස් ගන්න නම් ව්‍යාපාර කියන්නේ ඩිසිෂන්ස්. ව්‍යාපාර සාර්ථකද අසාර්ථකද කියලා තීරණය ඔබ ගත තීන්දුව తీරන උඩ. තීන්දුව తీරන හොඳට ගන්න නම් ඔබ පහසු නිරවුල් මනසක ඉන්න ඕනේ. තරහකාරයෝ ගොඩක් වටේ තියාගෙන නිරවුල් මනුස්සකින් ඉන්න බෑනේ. තරහ වීම තමයි ලෝකේ තියෙන ඉතාමත් අමනෝඥ ක්‍රියාවලිය. කෝප ගැනීම තමයි ලෝකේ තියෙන ඉතාමත් අමනෝඥ ක්‍රියාවලිය. ওই දෙකෙන් කිසිම යහපතක් කාටවත් වෙන්නේ නැහැ. 50 සල්ල විතරයි ඉතුරු වෙන්නේ. ඕක තමයි ජීවිතය අසරණි. දේශපාලනයත් ඕකයි. අජිත් පෙරේරා කියන්නේ ලයිෆ් ස්ටයිල් එක. අජිත් පෙරේරා කියන්නේ බ්‍රෑන්ඩ් එක. අජිත් පෙරේරා කියන්නේ
සම්ප්‍රදායක් හැසිරීම් රටාවක් හැබැයි සාරු සම්පූර්ණ එකක් නෙමෙයි ඒක ඉවෝල්ව් වෙන එවොලූෂන් ඒ කියන්නේ ඒක පරිණාමය වෙන බ්‍රෑන්ඩ් එකක් ඒක හෙල්ලෙන්නේ නැති ගල් ගැහිච්ච ලයිෆ් ස්ටයිල් එකක් හරි බ්‍රෑන්ඩ් එකක් හරි නෙමෙයි. ඒ නිසා තමයි මේ යුගයේ මේ ළඟදී මගෙන් ඇහුවා ඔබ තරුණයෙක්ද කියලා. මං කිව්වා ඔව් කියලා. මා කිසි දිනක මගේ වයසේ මිනිසුන් ඇසුරු කරන්නේ මට අහිතකරම හැසිරීම තමයි මගේ වයසේ මිනිසුන්. මගේ වයසේ බොහෝ මිනිසුන් මගේ යහළුවන් පිනක් දහමක් කරගෙන ඉන්න කට්ටිය වැඩකුත් නැහැ. මේ ගෙවල් වල ඉන්න පිනක් දහමක් කරගෙන. මේ මිනිස්සුත් එක්ක මට මොකද්ද තියෙන්නේ? මගේ ඇසුරේ ඉන්නේ ඔක්කොම අවුරුදු 25 30 35 කොල්ලෝ කෙල්ලෝ. උංගව ජීවිතය එනර්ජි ශක්තිය මම මේ කාලේ මෙහෙවනවා මගේ අත්දැකීම උන්ට කියලා දෙනවා PWB සංවිධානය කියන්නේ PWB කියන සංවිධානය කියන්නේ අනාගත මේ රටට අවශ්‍ය කරන දියුණු මානව සම්පත් නිර්මාණය කරන ඉන්කියුබේටර් එක මම කියන්නේ PWB කියන්නේ සර්කිට් හියුමනයිස් කරන ව්‍යාපෘතිය සර්කිට් හියුමනයිස් කරනවා මානුෂීය මිනිසුන් නිර්මාණය අනාගත මේ රටට අවශ්‍ය කරන මේ රට මෙහෙයවීමට අවශ්‍ය කරන මේ රටේ දේශපාලනයට අවශ්‍ය කරන ඉතාමත් නිවැරදි දියුණු මානව සම්පත නිර්මාණය කරන ඉන්කියුබේටර් එක තමයි ඒක. ඒ තමයි මගේ බ්‍රෑන්ඩ් එක. මගේ බ්‍රෑන්ඩ් එක මගේ රට. මගේ රට මගේ මිනිස්සු. ඊළඟට මම විතරමයි මම වගේ. ඒ තමයි මං කිව්වේ ලංකාවට බ්‍රෑන්ඩ් එකක් ඕන ඉස්සෙල්ලා. ලංකාවේ බ්‍රෑන්ඩ් එක තමයි අපි විතරමයි අපි වගේ. හසරැලිට තියෙන්න ඕනේ මම විතරමයි මම වගේ කියලා බ්‍රෑන්ඩ් එකක්. හසරැලි කියන්නේ හසරැලි. අජිත් කියන්නේ අජිත්. ඔබට ඔබ නැති වෙච්ච ගමන්ම ඔබ මලකඳක්. ඔබ නිකම්ම ශරීරයක්. ඒක වෙන්න දෙන්න එපා. මම කියන්නේ මම. මම අඳින්නේ මං ජීවත් වෙන්නේ මට ඕන විදිහට. හැබැයි ඔබටත් මටත් වගකීමක් තියෙනවා. ඔබත් මම ජීවත් වෙන විදිහ මිහි මත කිසිදු ජීවිතයකට ජීවියෙකුට අහිතකර බලපෑමක් එල්ල නොකළ යුතුයි. ඒක තමයි මගේ බ්‍රෑන්ඩ් එක. මගේ බ්‍රෑන්ඩ් එක තමයි මගේ ජීවත් වීමේ ක්‍රියාවලිය විසින් කුරා කුහුඹුවෙකුටවත් හානියක් වෙන කිසිදු වැඩකට මම මැදිහත් වෙන්නේ. ඔවුන්ගේ ජීවිතය ඔවුන්ගේ යහපැවැත්ම එන්ෂුවර් කරන එක. ඒක ස්ථීර කිරීම සඳහා තමයි මම වැඩ කරන්නේ. බොරු වැඩවලට යන්නේ. ඒවා කරන්නත් බොරු වැඩවලට මම යන්නේ. මම ඒවට දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් හදන්න තමයි මම මැදිහත් වෙන්නේ. ඒක තමයි මගේ බ්‍රෑන්ඩ් එක. ආදරේ, ලෙන්ගතුකම, හිනාව. මම නම් ඉතින් හිනා වෙන්නේ හරිම අඩුවෙන් තමයි. මොකද මේ ක්‍රියාවලිය ඇතුලේ හිනාව මට අහෝසි වෙලා තියෙන්නේ. මොකද හිනා වෙන මිනිස්සු නැහැ. බොරුවට හිනා වෙන මිනිස්සු ඉන්නේ. කොහොමද මම ආඩම්බර වෙනවා මගේ බ්‍රෑන්ඩ් එක ගැන. ලංකාවත් ආදරේ මගේ බ්‍රෑන්ඩ් එකට. මම වෙනස් වෙනවට මිනිස්සු කැමති නේ. සමහරු කැමති නැහැ මම හිමින් කතා කරනවට. මම ටික හයියෙන් සරකල්ලා කතා කරනකොට මිනිස්සු කැමති. එතකොට තමයි මිනිස්සුන්ට මාව පේන්න ගන්නෙ. මගේ ඇඳුම මාරු කරලා එහෙම යනවට මිනිස්සු කැමති නැහැ. දැන් බ්‍රෑන්ඩ් එකක් හදුවාම වැඩේ. බ්‍රෑන්ඩ් එකක් ඕනේ. ඔයාට ඇඳුමක් හදාගන්න. ඔයා අඳින විදිය දැන්. හැබැයි ඒකට ඕනකට මානසික හයිය තියෙන්න ඕනේ තමයි. ලෝකේ සිටින සියලුම මානව දරුවන් නිර්මාණශීලී. අංගවිකලයක් ඒ කියන්නේ මොලේ ආබාධයක් නැත්තම් මොලේ භෞතික ආබාධයක් නැත්තම් නිර්මාණශීලීත්වය කියන එක උරුමය කරගෙන තමයි මානව දරුවා උපදින්නේ. ඒ නිර්මාණශීලීත්වය නිසා තමයි ඔහු මේ ලෝකෙ තුල සර්වයිව් වෙන්නේ අහෝසි නොවි.
එහෙම නැති වුණා නම් ওই ඩයිනෝසර්ස්ලා වුණාට වගේ ඉවර වෙලා යනවා. මේ දරුවා නිර්මාණශීලී. කිසිම අවුලක් නැහැ. ඉස්කෝලෙන් තමයි නිර්මාණශීලීත්වය අයින් කරන්නේ. ඉස්කෝලෙන් ඉස්සෙල්ලාම කරන්නේ. ඒක දන්නවද? අර මං කියලා තියෙනවා මේ එකම දේ මං කියන්න කැමති නෑ අර රෙඩ් ලේඩි ගස්ලබ ගෙඩිය කතාව. ඒ කියන්නේ ඔය උඩවලේ තියෙනවා ගස්ලබ ගෙඩියක් ඔය රෙඩ් ලේඩි කියලා. ඒ ගස්ලබ ගෙඩියේ බීජ නෑ. ගස්ලබ ගෙඩියට ඉස්සර අපි ගස්ලබ ගෙඩියක් ගත්තාම ඇට ගොඩාක් තියෙනවනේ ගස්ලබ ගෙඩිය ඇට කෝටියක් විතර. මේ ගස්ලබ ගෙඩිය ඇට ඇත්තේ වෙනාලට එකක් දෙකක් තියෙනවා. ඒ ඇටේ පැල කරාට පැල එන්නෙත් නෑ. දැන් ඔක හොයලා බැලුවාම ඒක වෙන්නේ මේක අර ජාන වෙනස් වෙලකිරීම වලට වාජනය කරපු මේ එකක්. ඒ ගස්ලබ ගෙඩියේ ඒ තරුණ අවධියේදී ඒක ඇතුළෙන්ම හැදෙනවා මේ ජානයක් ජීන් එකක්. ඒකට කියන්නේ ටර්මිනේටර් ජීන් කියලා. මේ ටර්මිනේටර් ජීන් එකෙන් කරන්නේ අර රීප්‍රොඩක්ටිව් ඇබිලිටි එක. නැවත දරුවන් හැදීමේ හැකියාව අර ගෙඩිය අහෝසි කරනවා. ඒ ගෙඩියට නැවත තව පරම්පරාවක් හදන්න බෑ. ඒ වගේ අපේ අධ්‍යාපනය කරන්නේ ඔය ඉස්සෙල්ලාම කරන්නේ ටර්මිනේටර් ජීන් එක ගහන එක තමයි ඔක්කොම ළමයින්ට. ගහපු ගමන් දරුවන් හැදීමේ හැකියාව ඉතුරු කරලා අනිත් ඔක්කොම ඩෙඩ්. ඒ කියන්නේ අපේ ඉස්කෝලෙන් එන කාටවත් අලුත් දෙයක් කරන්න එයා ආපු ගමන් හොයන්නේ රස්සාවක්. එයා ආපු ගමන් හොයන්නේ කොහේ හරි කාගාවට හරි ගිහලා රස්සාවක්. ඊට පස්සේ ඒක රැකගෙන ජීවත් වෙන එක තමයි වැඩේ. ඕනෑම පාවාදීමක් පරිප්පුවක් කාගෙන අරක රැකගෙන ඉන්නවා. මෙහෙන් උගන්වනවා දුවන මුවන් දැක බිම නොදපන් නෙළුපලා එහෙම මෙහෙන් උගන්වනවා. තියෙන දේයන් තෘප්තිමත් වෙයා සතෙන් සතේ කැටෙන් කැටේ එකතු කරලා ගොඩපලයන් පණින්න පෙර හිතා බලනු මුහුද හත් ගව්වත් තියලා මුඩ ගහන්න එපා. එහෙන් මේ පැත්තෙන් ඒක හදනවා. එහෙන් ඒක හදනවා. මෙහෙන් අධ්‍යාපනය මොකද කරන්නේ? සරච්චන්ද්‍ර මහත්තයා මෙහෙම තමයි නාට්‍ය කරේ. මයිකල් ඇන්ජලෝ මෙහෙමයි චිත්‍ර ඇන්දේ. රොබර්ට් නොක්ස් මෙහෙමයි. අරයා මෙහෙමයි. ඉතින් අර පටන් ගත්ත වෙලේ ඉඳලම රොබර්ට් නොක්ස්ලා ස්ටීව් ජොබ්ස්ලා ওই කට්ටිය තමයි ඔක්කොම ඉන්නේ. ඉතින් ඊට වඩා මොකක් කරන්න බෑ. දැන් ඊට හපන් අඩේ තමයි මොකක් හරි එකක් කරවන්න ගියපු ගමන් අන්තර්ජාල දිගේ අර ගන්නවා. ඊට පස්සේ ඒක තමයි නේ ඊට පස්සේ ඒක තමයි නිර්මාණශීලීත්වය කියන එක. නිර්මාණශීලීත්වය ඉන්ටියුටිව් පවර් කියන එක ඉන්ටියුෂන් කියන එක. දැන් මම වැඩ කරන්නේ ඉන්ටියුටිව් පවර් එකනේ. මම පොතපත කියවන්නේ. මගේ අම්මෝ පොත් බලනවා නම් බලන්නේ මං එහෙම බලන පොත් තියෙනවා. හැබැයි මට ඕන වගන්තිය විතරයි මං අල්ලගන්නේ. ඒක අල්ලගත්ත දවසේ මුළු පොතේ කියන දේ මට තේරුම් ගන්න පුළුවන්. ඒ කතෘ කියන්න හදන දේ මං දන්නවා. මං හරි ආස පොතක් තමයි ඔය ප්ලේටෝගේ The Republic එක. ඊළඟට ශාහනි පැලස්මාවගේ Thinking Hand කියන පොත. ශාහනි පැලස්මාවගේ Thinking Hand මම හරි ආස පොතක්. ඒ Thinking Hand කියන පොතේ යා කියනවා මේ සංකල්පය ඇවිල්ලා learning by making කියලා. ඒ කියන්නේ මේ මොලේ වැඩ කරන්නේ ඇඟිලි වලින් කියලා. ඇඟිලි වැඩ කරන්නේ නැති මිනිස්සුන්ගේ මොලේ සංවර්ධනය වෙන්නේ නැහැ කියලා. මේ embodied wisdom කියලා. යා කියනවා මේ wisdom එක මේක හැදෙන්නේ නැහැ කියලා ඇඟිලි වැඩ නොකරන මිනිස්සුන්ගේ. දැන් මම ඒක අත්දැකීමෙන්ම දන්නවා. මම සංගපෝරුවේනේ වැඩ කරන්නේ. මැටිත් එක්කනේ කාලේ හැදෙන්නේ. මැටි කෑල්ලක් අතට ගන්න මැටි කෑල්ල අතනයි මම මෙතනයි ඉන්නකම් මුකුත් සංසිද්ධියක් වෙන්නේ. මැටි කෑල්ලක් අතට ගත්ත ගමම මේක වැඩ කරන්න පටන් ගන්න. ඔළුවෙන් සිග්නල් එනවා අරම නවපන් මෙහෙම නවපන් තෙත වැඩි වතුර දාපන් අනපන් ඔක්කොම සිග්නල් ටික ඔළුව එවන්න පටන් ගන්නවා මේක අතට ගත්ත ගමන්. ඊට පස්සේ සකපෝරුවේ තියලා ඔක හදනකොට නේ
පටන් ගන්න එකක් හදන්න ඉවර කරන්න එකකින් නේ මේක කැරගෙනකොට බිලියන් ගාණක් හැදෙනවා බිලියන් ගාණක් එක තප්පරයට හැඩ 1000ක් එනවා ඇවිල්ලා වෙනස් වෙයි මෙහෙමනේ යන්නේ අර මෙහෙම හැදීගෙන යනවනේ මෙතන හැඩේ නෙමෙයි ඊළඟ ඒ හැඩ එන ඒ තප්පරයට හැඩ ලක්ෂයක් එන මොහොතෙත් ඔළුව කමාන්ඩ් එකක් දෙනවා ඕක හරි නෑ දැන් හරි කියලා. එතකොට මේ දැන් හරි කියන කමාන්ඩ් එක ආපු ගමන් මම වීල් එක නවත්ත ගන්නවා. එතකොට මට තියෙන හැඩේ මුල හැඩෙත් නෙමෙයි අග හැඩෙත් නෙමෙයි මැද හැඩයක්. හොඳම හැඩේ. දක්ෂ සකපෝරු කරුවා දක්ෂ පොට කුඹලා දන්නවා හොඳම හැඩේදී සකපෝරුව නවත්ත ගන්න. හරි? ඒකින්ද නිර්මාණකරණයේ අති විශිෂ්ටම ක්‍රියාවලිය තමයි නිර්මාණකරණයේ ආරම්භ කිරීම. නිර්මාණකරණයේ ආරම්භීම සහ ඒ සඳහා පිවිසීම. ඔබ සකපෝරුව තුල සකපෝරුව මත මැටි ගොලියක් නොතබන තාක්කල් මල් පෝච්චිය හීනයක්. සකපෝරුවයි මැටි ගොලියයි දෙපැත්තේ තියෙන තාක්කල් මල් පෝච්චියක් හැදෙන්නේ නැහැ. මල් බඳුනක් හැදෙන්නේ නැහැ. ඒකින්ද මැටි ගොලිය සකපෝරුව තියලා කරකවන්නම ඕනේ. මම දැන් ලංකාව කියන මැටි ගොලිය සකපෝරුව උඩ තියලා තියෙනවා. දැන් කැරගෙනවා. කොහේ හරි ලස්සන තැනකදී නවත්ත ගන්න මම උත්සාහ කරනවා. ජීවිත කාලේ කරන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. හැබැයි එහෙම හිතනවා. අපි කොහොමද අපේ රට ලෝකයේ අපේ විතරමයි අපි වගේ කියන අතිවිශිෂ්ටම ජාතියක් රටක් ලෙස ලෝක සිතියේ මේ ස්ථානගත කරන්නේ ස්ථානගත වෙන්නේ කියන ප්‍රශ්නේ මා හිතන්නේ දැන් ඒක ඉතාමත් පහසුයි. අපේ භූමිය රැකගෙන අපේ රට රැකගෙන අපේ පරිසරය සතා සීපාව රැකගෙන කොහොමද කර්මාන්ත කරන්න කියලා. ලෝකය ඔයාට තේරෙනවද ග්ලෝබල් වෝර්මින් මිහිතලයේ උෂ්ණත්වය වැඩිවීම දැන් යථාර්ථයක්. පරිසර දූෂණය කියන එක දැන් යථාර්ථයක්. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි දැන් මේ අත්දැකීම අත්විඳින්නේ. COVID-19 අත්දැකීමත් එහෙම එකක්. මිහිතලයේ විනාශ කිරීම මිහිතලේ කාටවත් විනාශ කරන්න බෑ. මිනිස්සු අහෝසි වෙයි. මිනිස්සු අහෝසි වෙච්ච ගමන් මිහිතලය රිකවර් වෙයි. සරල විදිහට මේ මිනිස්සු මේ මානවයා මිහිතලයෙන් අතු ගෑවිලා ගියාට පස්සේ එක අවුරුද්දක් යෝනේ මිහිතලයට රිකවර් වෙන්න. මේ සියල්ලම ගස් කොළන් වලින් වැහිලා මේ ගොඩ නැගිලි ගස් කොළන් වලින් වැහිලා ආපහු අර තිබිච්ච යහපත් ලෝකය හැදේවි. ඒකින්ද මිනිස්සුන්ට මිහිතලය විනාශ කරන්න බෑ. මිනිස්සු විනාශ වේවි. ඒතකොට දැන් මිනිසුන්ට ඉන්න තැනක් ඕනේ. මිනිසුන්ට ජීවත් වෙන්න තැනක් ඕනේ. මිනිසුන් විසින් මේ ඊනියා සංවර්ධනය විසින් ඔක්සිජන් ටික විනාශ කරගෙන තියෙන්නේ. හුස්ම ගන්න දින පරිසරය විනාශ කරගෙන තියෙන්නේ. සතා සීපාවල ජීවත් වෙන දින පරිසරය විනාශ කරගෙන තියෙන්නේ. ජලය දූෂණය කරගෙන තියෙන්නේ. බොණ්ඩ පිරිසිදු වතුර නැහැ. කැමරට පිරිසිදු ආහාර නැහැ. පිළිකා හිතා ගන්න බැරි රෝග වලින් මිහිතලය වැහිගෙන යනවා. ලෝකේ විශාලතම නිෂ්පාදනයේ බවට ඖෂධපත් වේගෙන යනවා. ආරෝග්‍ය පරමා ලාභ වෙනුවට ආරෝග්‍ය ශාලා පරමා ලාභ වෙමින් යනවා. එහෙම ලෝකයක අපේ දේශපාලනය මොකද්ද? අපේ ආර්ථික වැඩපිළිවෙල මොකද්ද? අපේ ආර්ථික න්‍යාය මොකද්ද කියන එක නිරවුල් කරගත්තොත් ඔකට උත්තරේ එනවා.
මම මාක්ස්වාදය තමයි මගේ ප්‍රියතම දේශපාලන න්‍යාය. මම කවුරු හරි ඇහුවොත් ඔබගේ දේශපාලන දැක්ම මොකක්ද කියලා මම හැමදෙස්සෙම ඉගෙන ගත්තා බොහොම නිර්භයව. මම ජාත්‍යන්තරවාදියෙක්. මාක්ස්වාදියෙක්. මාක්ස්වාදියා කියන්නේ කවුද? මම. මාක්ස්වාදියෙක් කියන්නේ ඉතාමත් ලෙන්ගත්තු ලෝකයට ආදරය කරන පරිසරයට ආදරය කරන කිසිම කෙනෙක්ගේ හිත රිද්දන්නේ නැති ලෝකයේ දෙස මහා කරුණාවකින් බලන දුක පීඩාව තියෙන ඕනම තැනක ඒ වෙනුවෙන් පෙනී හිටින මිනිසෙක් වෙන මොකුත් නෙමෙයි. මම ඉගෙනගත්ත මාක්ස්වාදයේ එක තැනකදී මම අහලා තියෙනවා මෙන්න මෙහෙම එකක්. ලෝකය කවදා හෝ ජීවත් වීම සඳහා නව ග්‍රහ ලෝකයක් හොයාගත්තේ නැත්නම් ඔක්සිජන් සහිත මිනිසුන්ට ජීවත් විය හැකි ජලය ඔක්සිජන් මේවා සහිත තවත් ග්‍රහ ලෝකයක් මිනිසුන් විසින් හොයාගත්තේ නැත්නම් මිනිසුන්ට ජීවත් වීම සඳහා මේ විශ්වයේ තියෙන එකම ග්‍රහ ලෝකය මේක නම් මිනිසුන්ට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවමයි මේ ව්‍යාපාර කරන්න මේ විනාශකාරී කර්මාන්ත කරන්න තව ග්‍රහ ලෝකයක් හොයාගන්න. ඉලෝන් මස්ක්, රිචඩ් බ්‍රැන්සන් වර්ජිනියා ඒගොල්ලෝ මේ කාලේ පරිශන කරන්නේ මොනවද? අභ්‍යවකාශයට යන බස් එකක්. අභ්‍යවකාශ යානාවල්. අනාගත ලෝකයේ මේ බස් හෝල්ට් වෙනුවට අභ්‍යවකාශ නවත්තන තොටුපොළවල් නිර්මාණය වේවි. අපි නොදකින පරපුරක මිනිස්සු උදේට ඒ බස් වල නැගලා වෙනත් ග්‍රහ ලෝකවලට යයි කර්මාන්ත කරන්න. ෆැක්ටරි කර්මාන්තශාලා පොළව හාරණේවා ඛනිජ වාණේ කම්මල් මේ පරිසර දූෂණ වෙන ඔක්කොම ඒවා තියෙයි වෙන වෙන ග්‍රහ ලෝකවල. මිනිසුන්ට ජීවත් වෙන්න පුළුවන් ඇඳුම් හරි මොනවා හරි බබල්ස් වගේ ඒවා තියෙයි. බබල්ස් ඇතුලේ කර්මාන්ත කරයි ඔක්සිජන් එහෙම තියෙන. හවසට වැඩ කරලා මෙහෙට එයි. ඒ මොකද එතකොට ජීවත් වීම සඳහා මේ මිහිතලය ඉතුරු වෙනවා. පරිසර දූෂණය නැහැ, වතුර දූෂණය නැහැ, ඔක්කොම පිරිසිදුයි. ජීවත් වීම සඳහා මිනිස්සු මේ ග්‍රහ ලෝකය පාවිච්චි කරනවා. කවදා හෝ ඒ හීනය සැබෑ වෙනකම් මිනිසුන් ජීවත් වීම සඳහා වෙනත් විශ්ව ග්‍රහ ලෝකයක් හොයා ගන්නකම් ජීවත් වීම සඳහා වන හොඳම ග්‍රහ ලෝකය ජීවත් වීම සඳහා මිනිසුන්ට සුදුසුම පරිසර පද්ධතිය තියෙන රට බවට අපි මේක ඉතුරු කරගන්න ඕනේ. චීනට ඕන කර්මාන්තයක් චීනට කරගන්න හරිමු. චීනගේ කෑලි මෙහි ගේන්න හදන්න එපා. තායිලන්තයට බැංකොක් වලට ඕන කර්මාන්තයක් කරගන්න යවන්න. බැංකොක් කෑලි මෙහි ගේන්න හදන්න එපා. සිංගප්පූරුවට පරිසර දූෂණය කරගන්න බැරි නම් ඕන එකක් කරගන්න. ඒකේ ඉතුරු වෙන කෑලි මෙහි ගෙන්න ගන්න ලෑස්ති වෙන්න එපා. අපි මේ මහ පොළව ලෝකයේ ජීවත් වෙන්න පුළුවන් හොඳම පරිසර පද්ධතිය විදියට ඉතුරු කරගමු. ගංගාවල් 32ක් 30 ගානක් පුරෝලේන වතුර පාට නිල් රතුර ටික නිල් පාට වතුර වෙන්න ඉඩ ආරිමු. මං කියනවා අපේ පරිසරය අවුරුදු 50ක් පස්සට ගෙනියන්න ඕනේ. වනගහණය අවුරුදු 50කට කලින් තිබිච්ච තැනට ගෙනියන්න ඕනේ. සතා සීපාවා සහජීවනයෙන් ජීවත් වෙන්න ඕනේ. ජලය ඔක්සිජන් ටික ඉතාමත් පිරිසිදු මට්ටමක තියෙන්න ඕනේ. අපේ කර්මාන්ත එකක් ප්‍රධානම කර්මාන්තයේ රීජනරේටිව් ෆාමින් ඕගනික් ආහාර නිෂ්පාදනය තමයි අපි කරන්න ඕනේ. ලෝකයේ දියුණුම ආහාර අපි මෙහි නිෂ්පාදනය කරන්න ඕනේ ඕගනික් කෘෂි රසායනික රහිත
කෘෂි රසායනික පාවිච්චි නොකරන ලෝකයේ වියදම් අධික දියුණුම ආහාර අපි නිෂ්පාදනය කරන්න ඕනේ. මොකද ඔය සංවර්ධනය ඇතුලේ කණ්ඩ වෙන්නේ ලෝකෙට වසවිස. වසවිස තමයි අපි දැනුත් කන්නේ. ඒකින්ද අපි අපේ මිනිහා ඉතුරු කරගන්න ඕනේ. වසවිස නැති ආහාර කාලා. අපි අපේ මහ පොළොව ඉතුරු කරගන්න ඕනේ. හුස්ම ටික ගන්න ජීවත් වෙන්න. එතකොට අපි සල්ලි කොහෙන්ද හොයන්නේ? ලෝකේ දියුණුම සංචාරක ව්‍යාපාරය මෙහි හදන්න පුළුවන්. ලෝකේ ඉන්න මිනිසුන්ට හුස්ම ගන්න මේ බිමට එන්න වෙනවා. ලෝකේ ඉන්න මිනිසුන්ට හොඳම ආහාර ටික ගන්න මේ බිමට එන්න වෙනවා. ජීවිතය විඳින්න මේ බිමට එන්න වෙනවා. මේ මුහුද, මේ ගඟ, මේ වතුර, මේ සතා සීපාවා, මේ ආහාර ටික, මේ හුළඟ විඳින්න මිනිසුන්ට මේ පොළොවට එන්න වෙනවා. එදාට ලෝකයේ දියුණුම මිල අධිකම සංචාරක ව්‍යාපාරය අපිට හදන්න පුළුවන්. හෙටත් හදන්න පුළුවන් ඕන. ඒකට උන ආත්ම විශ්වාසය අපිට නැහැ. අපේ දේශපාලකයට ඒකට උන දැක්ම නැහැ. මොකද්ද වැඩි කරන්න ඕනේ? පස්සට ගෙනියන්න ඕනේ පරිසරය. වැඩි කරන්න ඕනේ අධ්‍යාපනය. ලෝකෙ දියුණුම අධ්‍යාපන පද්ධතිය මේකේ හදන්න ඕනේ. විශ්වවිද්‍යාල ටික මේකේ හදන්න ඕනේ. ලෝකේ ඕනෑම ශිෂ්‍යයෙකුට ගෙවලා ඉගෙන ගන්න පුළුවන් විශ්වවිද්‍යාල පද්ධතිය මේක හදන්න ඕනේ. අපේ කොල්ලා කෙල්ල හැම කොල්ලෙක් කෙල්ලෙක්ම විශ්වවිද්‍යාලයට යවන්න ඕනේ. අපේ උන්ට උපදිනකොට පාස්පෝර්ට් එකක් හම්බ වෙන්න ඕනේ උපැන්න සහතිකය වෙනුවට. අපේ උන් මේක ඉගෙනගෙන රස්සාවල් කරන්න ලෝකෙ පුරා යයි. අපි මේ කම්පියුටර් හදන්නේ නැහැ. අපි කම්පියුටර් හදනේ උන් මෙහෙ හදනවා. අපි ගෑනු ටිකක් පිටරට හදලා උන්ගේ සල්ලි වලින් ජීවත් වෙන රටක්. ඉගෙන ගත්තේ ගෑනු ටිකක් රස්සාවල් වලට යවලා උන්ගෙන් ජීවත් වෙන රටක්. අපි දොස්තරලා හදලා ඉංජිනේරුවෝ හදලා ෆිටර්ස්ලා හදලා මේ කියන ඔක්කොම එක්ස්පර්ට්ලා හදලා ඉංජිනේර්ස් හදලා ලෝකෙට යවනවා රස්සා කරන්න. රස්සා කරලා වරෙල්ලා මෙහෙට උන් එනවා. උන් එහෙ නවතින්නේ නැහැ. බුද්ධි ගලණය සිද්ධ වෙන්නේ නැහැ. එන්නේ මොකද? හුස්ම ගන්න පුළුවන් රට මේකනේ. ජීවත් වෙන්න පුළුවන් හොඳම රට මේකනේ. රස්සාව කරලා කම්පියුටර් කෑලි එහෙ දාලා ඔක්කොම කෑලි දාලා සල්ලි ටික අරන් මෙහෙට එයි. රයිට්? ඒ මොකද ජීවත් වෙන්න ඕන හොඳම පරිසර පද්ධතිය මේකේ. ලෝකෙ බිලියනර්ස්ලා මිලියනර්ස්ලා ට්‍රිලියනර්ස්ලාගේ ස්ථීර නිවාස මෙහි හැදේවි. මොකද ඔවුන්ට හුස්ම ටික ගන්න මේ මහ පොළොව තියෙන හොඳම කෑම ටික ගන්න. ඒ ඉවසීම හදා ගන්න ඕනේ අපි. ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ඕනේ. ලෙඩ්ඩු හදලා ඉස්පිරිතාල කොච්චර හැදුවත් හරියන්නේ නැහැ. අපි ලෙඩ જાතියක් හදන්නේ. අපේ හුස්ම ගන්න ලෙඩ, කන්නේ ලෙඩ. ඒකින්ද අපේ ආර්ථික වැඩපිළිවෙල මැටි කර්මාන්තයේ තියේ එදාටත්. මැටි කර්මාන්තයක් විදිහට මේ කලාවක් විදිහට. ලෝකෙ දියුණුම ලස්සන කලාවක් විදිහට මැටි කර්මාන්තයේ තියේ. මේ මහ පොළොව මොනවටත් හරන්න ඕනේ, මේක බේරගෙන තියාගන්න ඕනේ. ඒකින්ද අපිට කාර් හදලා තරඟ කරන්න පුළුවන්ද? කාර් හදලා ඉවරයි දැන් එහි. තාක්ෂණය මෙහෙට මේ තාක්ෂණය ඔයා මේ කැමරා එක දැන් පාවිච්චි කරනකොට මේ කැමරා එක කියන්නේ ඉතිහාසය දැන්. මේ තාක්ෂණය කියන්නේ ඉතිහාසය. මේට වඩා මහා දියුණු කැමරා එක දැන් අර හදලා ඉවරයි. අපිට එන්නේ ඉඳුල් වෙච්චා. අපිට එන්නේ ඊයේ තාක්ෂණය අපිට හම්බ වෙන්නේ. අපිට හම්බ වෙන්නේ පෙරේද තාක්ෂණය. අපිට හම්බ වෙන්නේ ඉතිහාසය අපිට හම්බ වෙන්නේ. වර්තමානය අතන තියෙන්නේ කොනේ. ඒකින්ද අපිට කවදාවත් ඒක තරඟ කරන්න බෑ. අපිට වෙන්නේ උපකොන්තරාත්තු කරන්න. උන්ගේ රටවල් වලට ඉතුරු වෙන කැලි කසල දාගන්න බැරි ඒවා ටික දාගන්න. උන්ගේ මිනිස්සුන්ට ලෙඩ හැදෙනවා නම් ඒ කර්මාන්තය ඇතුලේ උන් අපිට එවනවා ඒ ලෙඩ ටික. අපේ උන් ලෙඩ වෙනවා. රයිට්? ඒකින්ද ලංකාවට දෙකයි තියෙන්නේ කර්මාන්ත. එකක් තමයි ලෝකෙ දියුණුම සංචාරක ව්‍යාපාරය. අනිත් එක ඕගැනික් ඇග්‍රිකල්චර්. තුනකුත් තියෙනවනේ. අධ්‍යාපනය. ලෝකෙ දියුණුම අධ්‍යාපන පද්ධතිය මේ හදන්න ඕනේ.
ඔය ටික කරනකොට පොළොවට මුකුත් වෙන්නේ නැහැ නේ. අලිය ආපහු අච්චර අලියෙක් ඉන්න එකේ වලි කුකුලෙක් දාගෙන ඉන්න රටනේ අපි. ජාතික කුකුලා මොකಾದ කියලා දාගෙන ඉන්නේ වලි කුකුලේ. හැබැයි අලියාගෙන් ඉන්නේ ජීවත් වෙන්නේ අලියා නැත්තම් ලංකාවක් නැහැ. අලියා නැත්තම් ලංකාවක් නැහැ. නේ අපිට කොච්චර දේවල් තියෙනවද? නූර පෙරහැර, කතරගම දෙවිවරු කෝටි 33 කෝටියයි. හැම තැනම දෙයියෝ සල්ලි කරන්න පුළුවන්. දෙයියෝ විකුණන්න පුළුවන්. දෙයියෝ කියලා තියෙන්නේ ඔන්න මාව විකුණනද ජීවත් වෙලා කියලා. ඒකනේ මං කියන්නේ දෙයියෝ 33 කෝටියක් මදි තව 3ක්වත් හදන්න ඕනේ වැඩිදුර බලසල් සහිතව කියලා. රාජ්‍ය නිර්මාණය කරන්න ඕනේ. රාජ්‍ය ගොඩනගන්න ඕනේ. මේක නාට්‍යයක් වගේ. මේක හදන්න ඕනේ. හෙට එළි වුණාම හෙට හදලා වැඩක් නැහැ. අද නිර්මාණය කරන්න ඕනේ හෙට දවස. අපි විසින් නිර්මාණය කරන දිනයකට තමයි හෙට එළි වෙන්න ඕනේ. අනිද්දා අපි ඩිසයින් කරපු අනිද්දාවක් අපිට ඕනේ. 2025 කියන්නේ අපි ඩිසයින් කරපු 2025ක් අපිට ඕනේ. 2050 කියන්නේ අපි ඩිසයින් කරපු ග්‍රන්ථාරූඪ කරපු 2050ක් අපිට එන්න ඕනේ. එහෙම නැතුව ආපු එක බාර ගන්න જાතියකට අනාගතයක් නැහැ. ගෙදර යන ගමන් ආර්ථික කරන්න බෑ. ගෙදර යන ගමන් ආර්ථික කරන්න බෑ. පාත්‍රයට වැටෙන දේ අල්ලගෙන ආර්ථික වැඩපිළිවෙල කරන්න බෑ. නේ මෙරට කිසිම තුවාලයක් කරන්න නැතුව මෙරට රැකගෙන අපිට අපි වාසනාවන්ත ජාතියක්. අපේ රට භූගෝලීය වශයෙන් මානව සම්පත අතින් පරිසරය මේ අර රිටිගල කන්ද එක කන්දක දේශගුණ කලාප 3ක් තියෙනවා. එහෙම රටක් මේක. මේ විනාඩි 10ක 15ක සීතල වෙනවා රත් වෙනවා. සත්තු අරමුන් ඔක්කොම ජීවත් වෙනවා නේ. එහෙම රටක් මේක. ඒකත් එක්ක චීනට තරඟ කරන්න බෑ. චීනට ඒකත් එක්ක තරඟ කරන්න බෑ. දුකාටවත් ඇමරිකාවට ඒකත් එක්ක තරඟ කරන්න බෑ. ඔය ඇමරිකාව අල්ල ගන්නවා චීනය අල්ල ගන්නවා ඔය කතා ඔක්කොම බයිලානේ. මේවා මේක අල්ලගන්න බෑ කාටවත්. මේක අල්ලගන්න දෙන්නෙත් නෑ කවුරුවත්. අපේ මව්බිම මේ භූමිය තමයි මහා සම්පත. අනාගතේ මේක තමයි ලෝකයේ ලස්සනම හෝටලය. ලස්සනම පරිසර පද්ධතිය. ඒ වෙනුවෙන් අපි වැඩ කරනවා. මං කියන්නේ හසරැලි අවාසනාවට අපි තාමත් අනුන් කරන දේවල් මත යැපෙන අනුන් හිතන විදියට හිතන જાතියක්. මාධ්‍ය ඔයා මේ හැමෝම මේ අරගලය කරන්න ඕනේ උපන් බිම කියන එක එකට තියාගෙන. උපන් බිම විසින් තමයි මම ඒකයි කියන්නේ අපිට දැවැන්ත ආරාම ඕනේ. අපිට දැවැන්ත පන්සල් ඕනේ. අපිට දැවැන්ත කෝවිල් ඕනේ. අන්තෝනියෝ ගවුඩිලා ස්පාඤ්ඤේ හදලා තියෙන අන්තෝනියෝ ගවුඩිගේ සගර්දා ෆැමිලියා වගේ දැවැන්ත ආරාම පල්ලි අපිට ඕනේ. ඒවා හරහා තමයි මිනිස්සුන්ගේ අභිමානය. අපේ පන්සල් බලන්නකෝ. ඒවා පන්සල් නෙමෙයි ඒවා හොස්ටල්. ඒවා හොස්ටල්. ඒ පන්සල් වල අභිමානය හැදෙන්නේ නැහැ. ඒවා දැවැන්ත කලාකෘති නෙමෙයි. නේ මහා ආරාම, මහා පන්සල්, මහා පල්ලි ඒව තුල තමයි ආධ්‍යාත්මික බලය, ආධ්‍යාත්මික හික්මීම මිනිස්සුන්ට හදන්න පුළුවන්. හොස්ටල් වලට බෑ ආධ්‍යාත්මික හික්මීමක් හදන්න මිනිස්සුන්ගේ. එහෙම රට හදන්න ඕනේ. නේ කතරගම ලෝකෙම ඉන්න සංචාරකයෝ ගෙන්නන්න පුළුවන්. අපිට පිල්ග්‍රිමේජ් ටුවරිසම් තියෙන්නේ. අනුරාධපුරය පිල්ග්‍රිමේජ් ටුවරිසම්, කතරගම පිල්ග්‍රිමේජ් ටුවරිසම්. රයිට් අපි ඒව පාවිච්චි කරනවාද? නේ කතරගම කියන එක ලෝකෙ තියෙන දියුණුම උත්සවයක් පෙරලන්න බැරිද? කුම්භ එලා වගේ ලෝකෙම ඉන්න සංචාරකයෝ වෙන එක පෙරලන්න බැරිද?
නුවර පෙරහැර විශ්මයජනක පැජන්ට් එකක් බවට පෙරලන්න බැරිද? නුවර පෙරහැර අපේ සියලු ජනතාවගේ ආදායම් ආර්ථික සෞභාග්‍ය හදන ව්‍යාපෘතිය බවට පෙරලන්න බැරිද? නේ? ජපානයේ සකුරා තිබුණා වගේ අපිට මලක් හදන්න බැරිද? ජපානයේ සකුරා පිපෙනකොට සකුරා ආර්ථිකයක් හැදෙනවා. සකුරා ඇඳුම් අඳිනවා, සකුරා ෆැෂන්, සකුරා සංස්කෘතියක් තියෙනවා. අපිට එහෙම මලක් තියනවද? අපේ ගස්වල මල් හැදෙනවා, මල් හැලෙනවා. මොනවද ඒවා අපේ ජනතාවගේ ජීවිතවලට එකතු කරන්නේ? අපේ ජනතාවගේ ආර්ථික සෞභාග්‍ය හදන්න මොනවද ඒවා එකතු කරන්නේ? ගංගාවල් ගලනවා, මුහුදට ගලාගෙන යනවා. මොනවද අපේ ජනතාවගේ ජීවිතවලට එකතු කරන්නේ? අපි තේරුම් ගන්න ඕනේ නිර්මාණශීලීත්වයේ බිඳුවේ මේක ඉන්නේ. පුදුම වාසනාවකට දෙවියෝ කවුරු හෝ මේ මහ පොළොව හදනකොට අපිට ජීවත් වීම සඳහා මොනවා හරි එකතු කරා. සීගිරිය කෑල්ලක් හරි ඉසුරු මුනිය මොනවා හරි කොටලා මේ මුන් දැනගෙන හිටියා මුන් විකුණ ගන්න මුන්ට විකුණගෙන කන්න මොනවා හරි ගල් රූපයක් කොටලා තියන්න ඕනේ, නැත්තම් මුන් ජීවිත කාලේ මහන්සි වෙලා හම්බ කරන්නේ නැහැ කියලා දැනගෙන හිටියා. කාසප උන්නේ ඔය සීගිරිය හැදුවේ නැත්තම් සුද්දෙක් ගෙන්න ගන්න තැනකුත් නැහැ. ඔය ඉසුරු අර ගෑනු මිනිස්සු දෙන්නගේ පින්තූරේ ඇඳලා තිබ්බේ පුදුම වෙලාවට. මම අවංකවම කියන්නේ. මොනවද අපි කරලා තියෙන්නේ? එක ගොඩ නැගිල්ලක් තියනවද අපිට පෙන්නන්න? නේ? කොහේ හරි සුද්දෝයි කවුරු හරි හදන ඔය යකඩ කෑලි ටික ගෙනල්ලා මෙහෙ අටවන එකනේ මේ ආකිටෙක්චර් කියන්නේ. ආකිටෙක්චර් කියන්නේ මොකද්ද? ඇසෙම්බල් කරන එකනේ. නේ? අර තියෙන ඇලුමිනියම් ටිකයි ග්ලාස් ටිකයි ගෙනල්ලා ඕක ඇසෙම්බල් කරනවා ඔටෝකැඩ් එකේ ගහලා. ඕකනේ ආකිටෙක්චර් කියන්නේ අපේ. නේ? හැබැයි ලෝකේ තියෙනවා මහා නිර්මාණ, මහා ආකිටෙක්චර් තියෙනවා, මහා සම්ප්‍රදායන් තියෙනවා. අපිට ගෙයක් තියනවද? අපේ ගමේකට ගෙයක් තියනවද? අපේ ගමේකට පාරක් තියනවද? හරියට වැසිකිළියක් තියනවද? පොඩි ඒකට ඉස්කෝලයක් තියනවද? right? අපිට අපේ රට කර්මාන්ත ඕනෙම නැහැ. කරන කට්ටියකින් සල්ලි දීලා ගන්නවා අපි අපිට ඕනේ. ගන්න සල්ලි හොයන්න නෙවෙයි. ඔයම ඌව වෙල්ලස්ස කියන්නේ මෙහෙම අද දකින්නකොට කරපිංච පැලයක් ඔන්න ඔච්චර විතර තියෙනවා, ඊළඟ සුමානිය යනකොට ඔලුවටත් උඩින් පැලේ ගිහිල්ලා. හැබැයි පවර්ටි ලයින් එකේ උඩම ඉන්නේ, දුගීභාවයේ උඩම ඉන්නේ ඌව වෙල්ලස්සේ මිනිස්සු. මහ පොළොව රත්තරන් ආකාරයක් වගේ ඕන මගුලක් පැලවෙනවා. හැබැයි දුගීභාවයේ එක ඌව වෙල්ලස්ස විතර නෙමෙයි දුගීභාවයේ මේ රටේ මේ 14,000 15,000 ඔය දුගීභාවයේ ලයින් එක කියලා කියන්නේ. රුපියල් 50,000ක් නැති හැම එකෙක්ම දුගී තමයි ලංකාවේ. එහෙම නගත්තොත් ඌව වෙල්ලස්ස නෙමෙයි ලංකාවෙන් 70%ම දුගී තමයි. හරි? මම කියන්නේ මේ රටේ කරන්න ඕන දේ අපි කරන්නේ. ඒක සලස්මක් නෑ. ඒකින්ද මේ බීම රැකගෙන මේ පරිසරය රැකගෙන මොනවා කරත් ඒකට යන්න ඕන. ජීවත් වීම අපිට අර්බුදයක් නෙමෙයි. මොරුංගා අපේ හැම වැටකම තිබුණා. හැම තැනකම මොරුංගා තිබුණා. ලෝකේ දැන් කියනවා මොරින්ගා කියලා. ලෝකයේ අංක 1 ආහාරය මොරින්ගා. අපිට නේ අපි එහෙම જાතියක්. ඊට පස්සේ අරහෙන් අහගෙන මොරින්ගා ගලා මෙහෙ කියනවා. අරහෙන් අහගෙන. අපි උන් දැනගන්න හිටියේ නෑ වැටේ තියෙන මුරුංගා වගේ නෙමෙයි මොරින්ගා කියනකොටත් එතකොටත් ඒකේ පොඩි ගැම්මක් තියෙනවනේ. එහෙමනේ අපි නේ මේක ජීවත් වෙන්න ඕන, තුන් වේල කන්න ඕන කරන ඔක්කොම වැටේ මඤ්ඤොක කෝට්ටක් කඩාගෙන මැල්ලුමක් හදාගෙන බබෙන් මාළුවෙක් බාගෙන කන්න පුළුවන් රටක් මේක. මං කියන්නේ ඇද්ද වගේ ඉන්න කියලා නෙමෙයි, ලෝකෙ දියුණුම විදියට අපි ඉන්න ඕන. අපිට මේ පජරෝ එකක් මොන්ටෙරෝ එකක් මහා ලොකු වැඩන්නේ නේ. ඔකට කෑ ගහන්නේ අරුම් මෙහෙම තාක්ෂණයේ මිනිස්සුන්ට තමයි ආවේ.
මොන්ටරෝ එක අපේ වගේ රටකට මොන්ටරෝ වැඩක් නැහැ හෙලිකොප්ටර් තියෙන්න ඕනේ මොකෝ යා ගන්න බෑනේ. වැඩ කරන මිනිහෙකුට හෙලිකොප්ටර් එකක් තිබුණත් මදි. වැඩ නොකරන ඒගොල්ලන්ට නම් මන් දන්නේ. නමුත් මේ තාක්ෂණය ඕනේ, AC ඕනේ, තාමත් හොඳ කෑම බීම ඕනේ, සෞභාග්‍ය ඕනේ, ෆැෂන් කරන්න ඕනේ, ස්ටයිල් කරන්න ඕනේ, විවිධත්වය, විචිත්‍රත්වය මේ ඔක්කොම තියෙන්න ඕනේ. ඔය ඔක්කොම කරන්න පුළුවන් මේ රටට තුවාලයක් නොකර ඉදිරි කාලයේ හසරැලි දියුණුම සම්පත මානව සම්පත. දියුණු මානව සම්පත. දැනුම. හැබැයි මනුෂ්‍යත්වය නැමැති ජලයේ ගිල්ලපු මිනිස්කම නැමැති තටාකයේ ගිල්ලපු දැනුම තමයි අනාගත ලෝකයේ වටිනාම සම්පත. මේ තියෙන ඇඩ්වාන්ස් ස්කිල් ලෝකේ ඔයා ඉගෙන ගන්න ඕන මාධ්‍ය කලාව, ඔයා දොස්තර නම්, ඔයා භූගෝලය නම්, ඔයා ඒ ඔක්කොම ඇඩ්වාන්ස් ස්කිල්. ඔයා ලෝක නම් කරන්නේ ඒ ඔක්කොම ඇඩ්වාන්ස් ස්කිල්. ඒ එක ඇඩ්වාන්ස් ස්කිල් එකක්වත් වැඩක් නැහැ. ඔයාට ලෝකේ දැන් කතා කරනවා නිව් බේසික් ස්කිල් කියලා. නිව් බේසික් ස්කිල් බැරි නම් ඔය මොන මගුල ඉගෙන ගත්තත් වැඩක් නැහැ. නිව් බේසික් ස්කිල් කියලා කතා කරන්නේ තමුන් ඉගෙනගත්ත ඇඩ්වාන්ස් ස්කිල් එක, ඇඩ්වාන්ස් දැනුම මහ පොළවේ බිමේ තමුන්ගේ රටේ ජනතාව මිනිස්සු ආයතනයේ වැඩ කරන මිනිස්සුත් එක්ක ගැලපීමේ වැඩ කිරීමේ හැකියාව. මුන් එක්ක වැඩ කරන්න බෑ, මුන්ගේ ආකල්ප හොඳ නෑ, අරුන් හොඳ නෑ කියලා ඔය අපේ උගත්තු කියන්නේ එහෙමනේ. ඔය අපේ ලොකු මිනිස්සුන්ගෙන් අහලා බලන්න මේ රට මේක හදන්න බෑ, මුන් එක්ක වැඩ කරන්න බෑ. ඒ මිනිස්සුන්ගේ වැඩ ගන්න නෙමෙයි අර මිනිස්සයාගේ වැරද්ද. එයාකට තේරෙන්නේ මේ මිනිස්සුත් එක්ක වැඩ කරන්න. බැංකුවට ගියත් හැම තැනකදීම මට අපේ රටේ ජනතාව ආදරය දෙනවා. ඒක මට හොඳට තේරෙනවා. අපේ රටේ මිනිස්සුන්ට මම මොනවද කරේ? මිනිස්සු මට එච්චර ආදරය කරන්නේ. මම මුකුත් කරේ නෑ. මේ මිනිස්සුන්ගේ හිතවල තිබෙන දේවල් වලට මම කතා කරා. මම මේ මිනිස්සුත් එක්ක ආදරෙන් කතා කරනවා. අපේ රටේ මේ අධ්‍යාපන මේ මර උගලට අහු නොවුණු මේ අධ්‍යාපනයේ ගිලටීන් එකට අහු වෙලා ගෙල සිඳ නොගත්ත ප්‍රජාවක් ඉන්නවා. තමුන්ගේ අම්මගෙන් තාත්තගෙන් උරුම වෙච්ච විශේෂ DNA ජාන උරුම කරගත්ත ඉතාමත් හොඳ යහපත් ප්‍රජාවක් මේ රටේ ඉන්නවා. මේක තේරුම් ගන්න පුළුවන්. හරිද? ඒකින්ද මේ ජනතාවට මම කියන්නේ අපි කියන දේවල් පිළිබඳ අවධානයෙන් ඉන්න. අධෛර්ය වෙන්න එපා. බලාපොරොත්තු අතහැර ගන්න එපා. අසුබවාදී වෙන්න එපා. අපි ඔක්කොම එකතු වෙලා මෙලට හදාගමු. වෙන විකල්පයක් අපිට නැහැ. කිසිම විකල්පයක්. කිසි දවසක මේ වගේ රටක් කාටවත් හම්බෙන්නේ නැහැ. ඕන රටක යන්න. ගිහිල්ලා ඔය ජීවත් වෙන්න. කාට හරි මේක හදන්න බෑ කියලා හිතෙනවා නම් යන්න. දෙයියන්ගේ නාමයට කට වහගෙන තමුන්ගේ වැඩක් කරගන්න. මේ බෑ, අරක බෑ, මේක බෑ, ඕව හරියන්නේ නැහැ මොකක් කියන්න එපා. හදන මිනිස්සු විසින් හදාගත හැකියයි විශ්වාස කරන මිනිස්සු විසින් මේ බිම වෙනස් කරගනීවි. මේ බිම හදාගෙන ආවි. අරගොල්ලොත් කරා, මේගොල්ලොත් කරා, ඕක කරන්නේ බඩගෝස්තරේට, ඔය දේශපාලනයේ අරක මේක මොකක් කතා කරන්න එපා. හරියන්නේ නැත්තම් පැත්තකට වෙන්න. මැදිහත් වෙන්න එපා. බාධා කරන්න එපා. හදාගත හැකියයි විශ්වාස කරන මිනිසුන් සමග මේ ව්‍යාපාරය ඉදිරියට අපි අරන් යනවා. අපි මේ රට හදාගන්න එකතු වෙන්න විශ්වාසය ජනිත කරගන්න අපි එකිනෙකා විශ්වාස කරමු. අපි එකිනෙකා විශ්වාස නොකරන තාක්කල් අපේට අපේ මව්බිම හදා ගැනීමේ ක්‍රියාවලිය කරගන්න බැරි වෙනවා. හරි? නුදුරේදී මානව සමාජය විසින් මේ කොරෝනා ප්‍රශ්නෙට උත්තරයක් හොයාගනිවි. අවුරුද්දකින් හෝ දෙකකින් හෝ මේ කාලය තුල අපි පරිස්සමෙන් ඉන්න ඕනේ. හැබැයි මේ කාලය තුල අපේ මනස, හිත, බුද්ධිය හදා ගන්න ඕනේ. කොරෝනාවෙන් පසු උදා වෙන යුගයේදී අපේ මව්බිම අපේ රට ලෝකයේ දියුණුම රාජ්‍යයක් කරා ගෙන යාම සඳහා
මොකද්ද අපි කරන්න ඕනේ වැඩපිළිවෙල මොකද්ද ඒ සඳහා කරන්න ඕනේ දේ කියන එක තෝර බෙර ගන්න මේ කාලේ හොඳයි විවේකකුත් තියෙනවා. ඊළඟට මේ කාලේ ඔබට තේරෙයි අපි මොනතරම් අනවශ්‍ය වියදම් කරනවද ජීවත් වීම සඳහා මේ කාලේ අපි කොච්චර අඩු වියදමක්ද කරන්නේ කියලා. පොදුවේ ගත්තොත් හැමෝටම මම කියන්නේ අපි එකිනෙකා විශ්වාස කරමින් අපේ රට ගොඩනගා ගැනීම සඳහා පවතින දේශපාලනය පවතින ආණ්ඩු මේ සියලු දේශපාලන පක්ෂත් එක්ක එකතු වෙලා අපි හැමෝටම එකතු වෙන්න පුළුවන් තැනකට ගොනු වෙලා මේ රට හදාගන්න වැඩ කරමු කියලා එක තමයි මම කියන්නේ. මම කියන්නේ අපේ තියෙන උතාලා මේ සිරිත් මල්දම කියලා පොතක්. අපි පුතාලාට මම කියන්නේ ඒ සිරිත් මල්දම කියවන්න හොයාගන්න. ලොකු දේවල් ඉගෙන ගන්න ඔය ඩිජිටල් තාක්ෂණය අරවා මේ ඔක්කොම ඉගෙන ගන්න පුතාලා. ඕගොල්ලන්ගේ අම්මා තාත්තා ගෙදර ඒගොල්ලොත් එක්ක හොඳම සම්බන්ධය ඕගොල්ලන්ගේ තියෙනවද කියලා කල්පනා කරලා බලන්න. ඔගොල්ලන්ගේ අම්මට ඔගොල්ලෝ වඳිනවා ඇති තාත්තට ඔගොල්ලෝ වඳිනවා ඇති. හැබැයි ඒගොල්ලන්ට නිවාඩුවක් දෙන්න ඕගොල්ලෝ මොනවද කරලා තියෙන වැඩ? අම්මා තාත්තගේ වේදනාව දුක ෂෙයා කරගන්න ඕගොල්ලෝ මොනවද කරලා? මම ඔබට කියන්නේ ගණන් ඉගෙන ගන්න, අරක ඉගෙන ගන්න. ඒක ඕගොල්ලෝ කරගෙන යන්න. හැබැයි මම ඕගොල්ලන්ට එක දෙයක් කියනවා. ඔය දැනුම විසින් ඔබට ජීවිතය උරුම කරන්නේ. ඔය දැනුම විසින් ඔබට සතුට ලැබලා දෙන්නේ. ඔය දැනුම විසින් ඔබේ අම්මට තාත්තට ජීවිතය ගෙනල්ලා දෙන්නේ. ඒකින්ද ඉතාමත් යහපත් මානව සම්බන්ධකම් ගොඩනගා ගන්න. අම්මා තාත්තා සහෝදරයෝ අසල්වැසියෝ නෑදෑයෝ තමුන්ගේ වටපිටාව පරිසරය සතා සීපාව මේවා ගැන හිතන්න. ඒ සඳහා කාලය වෙන් කරන්න. මේක ෂෙයා කරගන්න. මේක බෙදා ගන්න. මේ හැම දෙයකටම පණ තියනවා කියලා විශ්වාස කරන්න. මහ පොළොවට ගහ කොළට ඔක්කොටම වේදනාව දැනෙනවා. අජීවී මුකුත් නැහැ මේකේ ඔක්කොම සජීවී. ඔබට තමයි මේ කාලේ 11 වසර 10 වසරේ ඉන්න ශිෂ්‍යෝ තමයි තව අවුරුදු 15ක් 20ක් යනකොට මේ රට පාලනය කරන හදන මිනිස්සු. ඔබට පුළුවන් වේවි මේ කැලෑවින් අලියට සතා සීපාවට හැම සතෙකුටම ජීවිතය අරන් දෙන්න. හැම මිනිස්සෙකුටම හිනහව අරන් දෙන්න. ඒකින්ද ඔබ කැමති විෂයක් හදාරන්න. හැබැයි ඒ සියල්ලටම උඩින් තියාගන්න මානව ගුණධර්ම මානුෂික හැසිරීම කරන කිසිම දෙයකින් කුරා කූඹියකටවත් රිදෙන වැඩකට මැදිහත් වෙන්න එපා. ගහකොළට පරිසරයට අම්මට තාත්තට යාළුවට ස්ථාසීපාවට කිසිම දෙයකට හානියක් කරන්න එපා. අතට ගත්ත කොළයක් බිමට දානකොට කල්පනා කරන්න මේක බිමට දානවද නැද්ද නේ? ලෝකයට තමන්ගේ වටපිටාවට ආදරය කරන්න ඔබට ආපහු ආදරය හම්බ වෙනවා. එහෙම නැත්නම් කරන හැම දෙයක්ම හොඳට මතක තියාගන්න බූමරෑන් එකක්. බූමරෑන් එක කියන්නේ ඕස්ට්‍රේලියාවේ ඇබ්බොරිජිනල්ලා පාවිච්චි කරපු ආයුධයක්. ඒ ආයුධයෙන් ගැහුවට පස්සේ දඩයමත් මැරෙනවා. ඒක කැරකිලා ආපහු ගහපු මිනිහාගේ අතටත් එනවා. බූමරෑන් එක ගැන ඔහොම ගැහුවාම දඩයමටත් වැදිලා ආපහු ආයුධය අතටත් එනවා. ඒ වගේ තමයි ඔබ කරන සියලුම ක්‍රියාකාරකම් ආපහු ඔබට එනවා. ඒ ප්‍රතිඵල ඔබට අත්විඳින්න වෙනවා. මේක භෞතික ක්‍රියාවලියක්. මම මේ ආගම් සම්බන්ධ කතාවක් නෙමෙයි ඔබට කියන්නේ. මොකද ඔබට ගනුදෙනුවක් තියෙනවා ඔබේ හෘද සාක්ෂියත් එක්ක. ඒකින්ද අධ්‍යාපනය ලබන්න මානුෂීය නිවාරදී මානව දරුවෙක් විදියට. ඔබට ඊට පස්සේ ඉගෙන ගන්න හම්බ වෙයි. ඒ ක්‍රියාවලිය දෙන්න. මොකද මට දරුවන්ට දෙන්න දෙනවද?
best of West Sri Lanka. Don't forget to subscribe. Education at your fingertip. Learn TV education platform.